සක්මන් මළුව. ඔබ දිව යන පීඩාකාරී තරඟකාරී ගමන මඩකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේක්ෂිත සමාධිගත කර ගැනීමටයි, සංසුන් කර ගැනීමටයි. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නාමං නමන ලක්ෂණං රූපං රුප්පන ලක්ෂණං කියලා කෙටියෙන් තෝරනවා. අරමුණට නැමෙන ලක්ෂණ ඇත්තේ නාමයයි. සීතෝෂ්ණාදීන් වෙනස් වෙන්නේ රූපයයි. ඒ ගැන ඉතින් දිගව විස්තරයක් කළ යුතු තියෙනවා. ඉස්සෙල්ලා රූප කොටස තෝරගනිමු. සත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදා රූපං ඉදං උච්චති රූපං. මහා භූත රූප 4ක් උපාදා රූප 24ක් මේකයි රූපය කියන්නේ. ලෝකේ යම්තා රූප සංඛ්‍යාත දේවල් ඇතොත් මේ 28ට අයිති. මහා භූත 4 කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒකට මහා භූත කියන්නේ මහන්ත පාතු භාවත්තේන මහා භූතා. මහත්සේ පහළ වෙනවා. දැන් පොළොව මහත්සේ පහළ වෙනවානේ. ජලය, සාගරය මහත්සේ පහළ වෙනවා. ගින්න දැන් කල්පාන්ත ගින්නක බැලුවොත් විශාල ගින්නක් මහත්සේ පහළ වෙනවා. සුළඟ ඒත් එහෙමයි. කල්පාන්තේ පහළ වෙන සුළඟ විශාල සුළං වේගයක්. ඒවා මහත්සේ පහළ වෙන බැවින්ද මහා භූත කියනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ 4. ඒ වගේම මහා භූත සමාතිවා. මහා භූත කියන අමනුෂ්‍යයන්ද. දැන් ඔය මිනිසුන්ට ආවිෂ්ඨ වෙන අමනුෂ්‍යෝ. ඒ අමනුෂ්‍යයන් ආවිෂ්ඨ වුණාම මේ මිනිස්යාගේ ඇතුළතද පිටද කියලා දන්නේ නැහැ. ඇතුළතද පිටද කියලා හොයන්න බෑ. ඒ වගේ මේ සතර මහා භූත රූප සොයන්න ලේසි නෑ. එකකටක් ගිලගෙන තියෙන්නේ. පඨවි ඇතුලේ ආපෝ තියෙන, ආපෝ ඇතුලේ තේජෝ තියෙන, තේජෝ ඇතුලේ වායෝ තියෙන, හතර දෙනා ඕනෝන් ගිලගෙන ඉන්නවා. ඇතුළත පිටත කියන්න බෑ, ලක්ෂණ අනුව තමයි තෝරගන්නේ. ඒ වගේම තවත් මහා භූත සමාධි කියලා ඒ වචනේම තෝරනවා. යක්ෂණියන් ඔය කාන්තාර මාර්ගවල ඉස්තර දැනුත් ඇති. අපි දන්නේ නැහැනේ මොන ගිහිලා නැහැනේ අපට. කාන්තාර මාර්ගවල ඒගොල්ලෝ මවා ගන්නවා ගාන්ධර්ව නගර කියලා. ඒ කියන්නේ තුන් ගැයුම් කෙලි සෙල්ලම් කෑම බීම තියෙන මහා සම්පත් ඇති නගරවල මවා ගන්නවා. ඒ පාරවල් වල මිනිස්සු යනකොට ඕවට ගොඩුණෙන් පස්සේ අල්ල ගන්නවා. ඒ වාගේ මේ මහා භූත එකතු වෙලා සවස්තනවා ලෝක ධාතු. රාත උන්ගේ වාසගේට ගන්න. ලස්සන. ඉතින් රූපම වාපාන ස්ත්‍රී රූප, පුරුෂ රූප, කුමර කුමරියම් මවාපාලා එහෙම පිටින්ම ගිල ගන්නවා. ඒ නිසා මහා භූත යක්ෂණීන්ද සමාන බැවින්ද මහා භූත කියනවා. වංචකත්ත අභූතේන මහා භූත. නැති දෙයකින් රවට්ටනවා. නැති දෙයකින් රවට්ටනවා කියන්නේ පඨවි කර්කශ ලක්ෂණයක්. ඔහුගේ කර්කශ ලක්ෂණයව හංග ගන්නවා. ආපෝ වැగిරෙන ලක්ෂණය, තේජෝ සීතෝෂ්ණ ලක්ෂණය, වායෝ සැලෙන පිම්බෙන ලක්ෂණය. ඒවා ස්වરૂපයේ හංගගෙන බොහෝම ලස්සන රූපම වාපා. මේ මවාපාන එක අභූතේන වංචේති. නැති දෙයක් වංචා කරනවා. මේක අභ්‍යන්තරේ බහැලා බැලුවම මොනවාක්වත් සුබ දෙයක් නැහැ. ඔක්කොම රැවටිල්ලක්. ඒ රැවටිල්ල ඇති කරේ මේ මහා භූත 4 දෙනා. නැති දෙයකින් වංචා කරන බැවින්ද මහා භූත කියනවා.
අනික තමයි මහා විකාරතෝ මහා භූත. මහා විකාරතෝ කියන්නේ කියන්න බැරි තරම් පුදුම වෙනස් වීම ඇති කරනවා. දැන් මේ මහා පෘථිවිය එහෙම පිටින්ම භූමිකම්පා වලින් වෙනස් වෙනවා. ඒ වගේම කල්ප විනාශෙදී ඔක්කොම විනාශ වෙලා යනවා. ඒ වගේම ජලය විනාශ වෙනවා, සුළඟ විනාශ වෙනවා, ගින්න විනාශ වෙනවා. ඔක්කොම මහා විකාරයටපත් වෙනවා. දැන් ওই ගින්නෙන් කල්ප විනාශ වෙනවට කියලා තියෙනවා මේ මුළු දර්ශන කෝටි ලක්ෂයක් සැප එහෙම පිටින්ම ගිනි අරගෙන දැවෙන්න පටන් ගන්නවා. ඒ වාගේ මේ මහා විකාරයටපත් වෙන බැවින්ද මහා භූත. දැන් මේ බාහිර වස්තු ගැන කෙසේටත් අපේ ශරීර අභ්‍යන්තරය ගැන බැලුවාම පඨවි ධාතුව උස්සන් වුණොත් එහෙම මුළු ශරීරය දරදඬු වෙලා ගල් ගැහිලා මැරෙනවා. අර තියෙන්නේ ලස්සන පණිවිඩයක් තියෙන විසුද්ධි මාර්ගයේ. ඒ කියන්නේ දැන් කාෂ්ඨ මුඛ කියලා සර්ප වර්ගයක් කියනවා. කාෂ්ඨ මුඛ. ඒ සර්පෝ මිනිසෙකුට දෂ්ට කළොත් එහෙම ඒ පුද්ගලයා හැම පිටින් දරදඬු වෙලා මැරෙනවා. ඒ වගේ තමයි පඨවි ධාතුව කුප්ත වුණාම කොහොම ශරීරය දරදඬු වෙලා විනාශ වෙනවා. ඒ වගේම පූතිමුඛ කියලා සර්ප විශේෂයක් ඉන්නවා. පූතිමුඛ කියන සර්පයේ දැසගෙන අඟ ඔක්කොම කුණු වෙලා දී වෙනවා. ඒ ආපෝ ධාතු ප්‍රකෝපයෙන් සිදුවෙන්නේ එහෙමයි. ආපෝ ධාතු කුපිත වුණාම තින් ශරීරයේ පිටින්ම ගෙඩි වන හැදිලා තින් ඕජා ගලලා මැරලා යනවා. අනේක අග්නිමුඛ කියලා සර්ප කොට්ටාසයක් ඉන්නවා. එතකොට ඒ සර්පයන් දැස මුළු ශරීරෙම දන්න පටන් ගන්නවා. දැවිලා විනාශ වෙනවා. ඒ වගේ තේජෝ ධාතු උස්සන් වුණාම ඇස් දනවා, පපුව දනවා, ඇඟ දනවා මුළු සරුවාංගෙම දැවිලා විනාශ වෙනවා. ඊළඟට වාකමුඛ කියලා තව සර්ප කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ දෂ්ට කළොත් එහෙම මුළු සරුවාංගෙම කෑලි කැඩෙනවා. ඒ වගේ වායෝ ධාතුව කුපිතුනාම ශරීරයේ අවයව ඔක්කොම කැඩෙනවා. දැන් අංශ භාගය හැදෙනවා. තව දේවල් හැදිලා කැඩලා බිඳලා යනවා. ඔය වගේ මහා විකාර වෙන බැවිනොත් මේ සතරට කියනවා මහා භූත කියලා. එතකොට පඨවි ධාතුව කර්කශ ලක්ෂණය, ආපෝ ධාතුව පග්ඝරණ ලක්ෂණය, තේජෝ ධාතුව උන්හත් ලක්ෂණය, වායෝ ධාතුව විත්තම්බන ලක්ෂණයයි. උපාදා රූප කිව්වේ උපාදා රූප 20යි. උපාදා කියන්නේ මේ හතර දිනා නැත්නම් ඒවා පවතින්නේ නැහැ. මේ හතර දිනා මේට සම්බන්ධව හේතු වෙලා තමයි අනිත් රූප පහළ වෙන්නේ. මොනවාද? චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියන ප්‍රසාද රූප පහයි. වර්ණ, ශබ්ද, ගන්ධ, රස කියලා විශේෂ රූප හතරයි. ඊළාට හදේ රූපයයි, භාව රූප දෙකයි, ජීවිතේන්ද්‍රේ රූපයයි, ආහාර රූපයයි කියන 18යි. ඊළාට පරිච්ඡේද රූපය කියන ආකාශ රූපය. කාය විඤ්ඤාත්‍යයි, වචී විඤ්ඤාත්‍යයි. ලහුතා මුදුතා කම්මඤ්ඤතා 3යි, උපචේ සම්පති ජඩතා අනිච්චතා 4යි, සියල්ල 28. එතන 24ක් වෙන උපාදා රූප. චක්ෂු ප්‍රසාදේ කියන්නේ අපි පසුගිය දවසෙත් ඒක තේරුවා. රූප දැකීමේ ආශාව නිදහම් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි චක්ෂු ප්‍රසාදය. ශබ්ද ඇසීමේ ආශාව නිදහම් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි සෝත ප්‍රසාදේ සෝත රූපේ. ආග්‍රහණ කිරීමේ ආශාව නිදහන කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ලක්ෂණයයි ප්‍රසාද ලක්ෂණය ගාහන ප්‍රසාදේ. රස විඳීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි જીවහා ප්‍රසාදේ. ස්පර්ශ විඳ ගැනීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාද රූපයක් කාය ප්‍රසාදේ. වර්ණ රූපේ නම් ඒ සතර මහා භූත රූපයන්ගේම ආකාරයක් තමයි වර්ණ රූපී. එනම් පාට ඒක තියෙන නිල් පාට, කහ පාට, සුදු පාට, මඳ තේ පාට, ඒ වගේම අහස් එළිය, හඳ එළිය, තරු එළිය, පහන් එළිය, ඔය ඔක්කොම තෝට උස්මිතිකන් ඔක්කොම වර්ණ රූපේ. ගන්ධ රූපේ, ශබ්ද රූපේ නම් මේ ශබ්දය. ඒ වගේම කනට හමු වෙන ශබ්දය. ගන්ධ රූපේ නම් ඉෂ්ඨානිෂ්ඨ නැත්නම් සුගඳ දුගඳ.
රස රූපේ නම් ඒ වගේම තිත්ත රස, කටුක රස, අඹුල් රස, පහන් රස, මිහිරි රස ඔය ලෝක රස වර්ග. ඊළඟට පොට්ටබ්බ රූපේ නම් පඨවි, තේජෝ, වායෝ තුන. ඒවා පොට්ටබ්බ රූප වෙනම අපි කියලා තියෙන නිසා රස දක්වා හතරයි වෙන් කරලා ගත්තී. ඊළඟට භව රූප, ස්ත්‍රීන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය. ඊළඟට හදේ රූප, මනෝ ධාතු, මනෝ විඥාන ධාතුන්ට නිස්සරේ වෙන හෘද වස්තු රූපේ. ජීවිතේන්ද්‍රයේ රූපය, කර්මජ රූප කලාපයක් ගානේ රූප පාලනය කරන රූපය ජීවිතේන්ද්‍රයේ රූපය. ඊළඟට ආහාර රූපය, සෑම රූප කලාපයකම තියෙන ඕජාස්තමක මේ ඕජා කියලා රූපයක්. සුද්ධාෂ්ටක රූපේ අටවෙනි එක ඕජා. ඒක රූප උපදවන ශක්තිය කියන නිසා ආහාර රූප කියනවා. ආකාශ රූප කියන්නේ රූප පරිච්ඡේද කරන කියන්නේ රූප කලාප වෙන් කරන්නේ අහසින්. ඒක අමුතියෙන් උපදින බින්දන රූපයක් එහෙම නෙමෙයි. රූප කලාප වෙන් කරවීමයි. ඒකට දෙන්නේ මේ දොරටු තියෙන අපේ ශරීරය දැන් නාසිකා දොරටු, කන්නච්චිද්ද, නාසිකාච්චිද්ද, මුඛච්චිද්ද ආදි වශයෙන් ශරීරය අන්තා විවෘතයන් තියෙන ඔක්කොම ආකාශ ධාතු. ඒ හැර සෑම රූප කලාපයක් ගානේ කලාපෙන් කලාපයට වෙන් කරන සියුම් ආකාශය තියෙනවා. ඒවා පරිච්ඡේද රූප. ඊළඟට කාය විඤ්ඤාති, කාය සැලවීම, කාය විඤ්ඤාතිය. යම්කිසි කරුණක් වටහා ගැනීමටයි කාය විඤ්ඤාතිය ඇති කරන්නේ. කාය විඤ්ඤාතිය. වචී විඤ්ඤාති, වචනෙන් පිටවෙන ශබ්ද රූපයේ අනුව කරුණක් වටහා ගැනීමේ හැඟවීමේ රූපේ වචී විඤ්ඤාති. බොහොම සියුම් දෙයක් මේ දෙක. ලහුතා කියන්නේ අර රූප කලාපයන්ගේ සැහැල්ලු බව. මුදුතා කියන රූප කලාපයන්ගේ මොළොක් බව. කම්මඤ්ඤතා කියන රූප කලාපයන්ගේ නැමන සුළු බව. උපචේ කියන්නේ රූප කලාපයක් පළමුවෙන් හට ගන්න බව. සන්තති කියන්නේ එක රූප කලාපයක් හටගෙන ඒ රූප පරම්පරාවේ නැවත නැවත හට ගැනීම. ඊළඟට ජරතා කියන්නේ හටගත් රූප කලාපයේහි තితి අවස්ථාව. මේ අනිච්චතා කියන රූප කලාපයන්ගේ බිඳෙන අවස්ථාව. මේ කියන රූප ඔක්කොම උපාදා රූප 24යි මේ 4යි 28යි. ඒක කලාප වශයෙන් බෙදෙනවා. කලාප කියන්නේ මිටි මිටි වෙනවා තියෙන්නේ. තනිතනියෙන් පහළ වෙන්න බෑ. ඔය 24ෙම 28ෙම තියෙනවා සුද්ධාෂ්ටක කියලා කොටසක්. ඒවා අවිනිර්භෝගයි වෙන් කරන්න බෑ. ඒ යට හැමදාම එකට සම්බන්ධයි. එකක් එකට වෙන් කරන්න බෑ. එතකොට මේ අවිනිර්භෝග රූප 8 එක තමයි අනිත් ඒවා සමේ යෙදෙන්නේ. දැන් චක්කු දශක කිව්වහම අවිනිර්භෝග රූප 8යි චක්සු ප්‍රසාදයයි ජීවිතේන්ද්‍රයයි. ඒ 10 තමයි චක්කු දශක එක මිටියක්. සෝත දශකයේ තේම සුද්ධාෂ්ටක 8යි ජීවිතේන්ද්‍රයයි සෝත ප්‍රසාදයයි. ගාහන දශක සුද්ධාෂ්ටක 8යි ජීවිතේන්ද්‍රයයි ගාහන ප්‍රසාදයයි. ජීවහා දශකයේ සුද්ධාෂ්ටක 8යි ජීවිතේන්ද්‍රයයි ජීවහා ප්‍රසාදයයි. කාය දශක සුද්ධාෂ්ටක 8යි ජීවිතේන්ද්‍රයයි කාය දශකයයි. කාය ප්‍රසාදයයි. ඊළාට ඉත්ත්‍ින්ද්‍රිය සුද්ධාෂ්ටක 8යි ජීවිතේන්ද්‍රයයි ස්ත්‍රී භාව රූපයයි. පුරුෂේන්ද්‍රිය සුද්ධාෂ්ටක 8යි ජීවිතේන්ද්‍රයයි පුරුෂ භාව රූපයයි. හදේ වස්තු රූප දශකේ හදේ දශකයේ නැත්නම් වස්තු දශකයේ සුද්ධාෂ්ටක 8යි ජීවිතේන්ද්‍රයයි හදේ වස්තු රූපයයි. ඔච්චරයි දශක කලාප තියෙන්නේ. ඒතකොට දශක කලාප හැර තව තියෙනවා නවක කලාපයක්. ඒ කියන්නේ ජඨරාග්නිය තියෙනවා අපේ ශරීරයේ ආහාර දිරවන ජඨරාග්නිය තියෙනවා සුද්ධාෂ්ටක 8 ජීවිතේන්ද්‍රයයි. ඒකේ මේ ප්‍රසාද රූප නැහැ. තවත් තියෙනවා දැන් සංතාප තේජෝ. සංතාප තේජෝ කියන්නේ අපේ ශරීරයේ උණ රෝග. උණ රෝග හට ගන්නවා මේකට කියනවා සංතාප තේජෝ. ඒකටත් තියෙන ජීවිතේන්ද්‍ර නවක. ඒ කියන්නේ සුද්ධාෂ්ටක 8 ජීවිතේන්ද්‍රයයි කියලා කර්මජ රූපයක් තියෙනවා. ඊළඟට පරිධාන තේජෝ. ඒ කියන්නේ ඇඟේ 10යි ඇති කරනවානේ ශරීරයේ දැවිලි. ඒක පරිධාන තේජෝ. ඒකේ ජීවිතේන්ද්‍ර රූපේ තියෙනවා. ජීවිත නව රූපේ. සුද්ධාෂ්ටක 8 ජීවිතේන්ද්‍රයයි. ඊළඟට ජීර්ණ තේජෝ. අපේ ශරීරයේ වයස්ගත කරවනවානේ. ඉසකෙසි දින් දත් හැලින් ආදී වයස්ගත කරවන තේජෝ ධාතුව. ඒකේ තියෙන ජීවිතනාක රූප කලාපේ කර්මජ. ඊළඟට උද්ධංගමා වාසා. ඒකේ තියෙනවා අර වගේම ජීවිතේන්ද්‍ර නවක.
අධෝගමා වාතා, කුච්චිසයා වාතා, කොට්ටසයා වාතා, අංගමංගානුසාරී වාතා, වාත කොටාස පහකම තියෙනවා කර්මජ ජීවිතනාක රූප කලාපයක්. එතකොට කොහොම සියල්ල එක්කාසු කරගත්තොත් මේ කර්මජ කලාප ඔක්කොම 19ක් මේ 9ක් තියෙනවා. චක්කු දශක, සෝත දශක, ගාහන දශක, ජීවහා දශක, කාය දශක, ඉච්ඡි භාව දශක, පුරුෂ භාව දශක, වස්තු දශක. එතනටයි ජීවිත ඉදිරි 9 කියන්නේ. එතකොට මේ කොම කර්මජ රූප කලාප. ඊළාට මේ ශරීරයේ තියෙන චිත්තජ රූප කලාප 8ක්. ඒ මොනවාද? සුද්ධාෂ්ටකේ. තනිකර සුද්ධාෂ්ටකයක් චිත්තජ රූප හට ගන්නවා. දැන් අපි කිසි ව්‍යායාමයක් නැතුව ශරීර රූප කලාප ඇතුළු සුද්ධාෂ්ටක හට ගන්නවා චිත්තජ සිත නිසා. ඊළඟට සද්දනාවක සිත නිසා ශබ්දයකුත් ඇති වෙනවා. එතකොට මේ සුද්ධාෂ්ටකයයි සද්දයත් එක්ක සද්දනාවක රූපය ඇති වෙනවා. කාය විඤ්ඤාති දශක. එතකොට සමහර විට මේ වචී විඤ්ඤාති දශක, වචී විඤ්ඤාති දශක සුද්ධාෂ්ටකයයි ශබ්ද රූපයයි වචී විඤ්ඤාතියයි දශකයක් ඇති වෙනවා. ඊළඟ ලහුතා දේකා දශක සිත නිසා උපදින රූප කලාපයන්හි සුද්ධාෂ්ටකයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුනයි 11කුත් පහළ වෙනවා. ඒ වගේම ලහුතා මුදුතා කම්මඤ්ඤතා ඊළඟට කාය විඤ්ඤාති ලහුතාදි ද්වාදශක කාය විඤ්ඤාත්‍යයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා 4යි සුද්ධාෂ්ටකයයි 12කුත් කලාපයක් තියෙනවා. වචී විඤ්ඤාති සද්ද ලහුතාදි තේරසක ඒ කියන්නේ සුද්ධාෂ්ටකයයි වචී විඤ්ඤාත්‍යයි සද්දයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා ඔය 13ක් තියෙන ඒ කලාපයක. කොහොම චිත්තජ කලාපතන 6ක් කියවුණානේ 6යි නේද කියවුනේ. ඊළඟට උතුජ කලාප 4ක් තියෙනවා. උතු කියන්නේ තේජෝ ධාතුවෙන්. තේජෝ ධාතුවෙන් හට ගන්න සුද්ධාෂ්ටකයක් තියෙනවා. තනිකර රූපාට පමණක් සුද්ධාෂ්ටකය. ඊළඟට සුද්ධාෂ්ටකයයි ශබ්ද නවකයයි. ශබ්ද නවකයක් ඇති වෙනවා තේජෝ ධාතුවෙන්. ඊළඟට සුද්ධාෂ්ටකයයි ලහුතාදී තුනත් එක ශබ්ද ලහුතා මේ තේරස් මේ ඒකාදශකයක් තියෙනවා. උතු සමුට්ඨාන 11 රූප කලාපයක් තියෙනවා. 11 මිතියක්. සුද්ධාෂ්ටකයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුන 11යි. සුද්ධාෂ්ටකයේ සහ ශබ්ද ලහුතාදී ද්වාදශකය කියලා තියෙනවා. තා මිතියක්. සුද්ධාෂ්ටකයයි ශබ්ද රූපයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුනයි 12යි. ඔය විදිහට උතුජ කලාප 4ක් තියෙනවා. ඊළඟට ආහාර්ය රූප කලාප 2ක් තියෙනවා. සුද්ධාෂ්ටකයේ තියෙනවා ලහුතාදී ඒකාදශකයේ තියෙනවා. ඔය ආහාර්ය කලාප. මේ සීලොම මිටි කර්මජ, චිත්තජ, උතුජ, ආහාරජ. වශයෙන් මේ ශරීරයේ කොටස් බෙදලා තියෙනවා. දැන් විපස්සනා භාවනා වඩන කෙනෙකු කලාප වශයෙන් ඉස්සෙල්ලා ධාතු 4 දැකලා ඊට පස්සේ කලාප වශයෙන් තමයි දකින්නේ. කලාප වශයෙන් දැකලා එක එක කලාපයක රූප වෙන වෙනම බලනවා. දැන් අපි යම් කිසි කෙනෙක් පළමුවෙන් අර කෂනාලෝකයේ හෘද වස්තුවට විහිදුවලා හෘද වස්තුවේ රූප කියන මිති 6ක්. ඔව් මිති 6 තෝරගන්න ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ධාතු 4 තෝරගෙන ඒකේ රූප මිති 6 තෝරගන්නවා. රූප කලාප 6. හෘද වස්තුවේ කලාප 6 කාය දශක, භව දශක, වස්තු දශක කියලා 10 මිති 3යි. චිත්තජ සුද්ධාෂ්ටක, උතුජ සුද්ධාෂ්ටක, ආහාරජ සුද්ධාෂ්ටක කියලා එතන සුද්ධාෂ්ටක කලාප 3යි. එතන 24යි 30යි 54යි. ඔය කලාප 6 තෝරගෙන එක එක කලාපයක් ගන්න අර රූප වෙන්කොට බලනවා. රූප 54ක් වෙන් කරලා බලනවා. ඒතකොට චක්සු ප්‍රසාදයේ චක්සු ගෝලයේ තුලත් ඔය 54 ඔය වගේම තියෙනවා. වෙනස වෙන්නේ එතන අර වස්තු දශක වෙනකොට චක්කු දශක එනවා. සෝත ප්‍රසාදය අසුරු කොටත් ඔය රූප 54 තියෙනවා. එතනක් තියෙන සෝත දශකයේ වෙනවා අර වස්තු දශකයේ වෙනකොට. යුහා ප්‍රසාදෙත් එහෙමයි. කාය ප්‍රසාදයේ අසුරු කරගෙන රූප තියෙන්නේ 44යි. එතන මේ කාය දශකයි භව දශකයි දෙක තියෙනවා. වෙන
කාය දශකයි භව දශකයි මිටි 2යි 10 ඒවා 8 මිටි 3යි සියල්ල 44යි. එතකොට ওই විදිහට මේ වස්තු කොටාසවල ශරීරයේ චක්කු සෝත ගාන જીවහා කාය හදේ කියන වස්තු රූප 6 රූප ටික වෙන් කර ගන්නවා. ඊළඟට ජඨරාග්නියට යොමු කරලා ආලෝකය ඒ ජඨරාග්නියේ තියෙන ජීවිතනාවක කර්මජ රූපය අහුල ගන්නවා. දැන් ඒක දෙක ශරීරයක තියෙන කර්මජ රූප ඔක්කොම දැක්කා වෙනවා. ඊට පස්සේ තමයි උතුජ රූප බලන්නේ. චිත්තජ රූප බලන්නේ. චිත්තජ රූප බලනකොට අර වගේම දැන් ශරීරයේ තියෙනවා චිත්ත සමුත්ථාන සුද්ධාෂ්ටක රූප. ඒ වගේම චිත්ත සමුත්ථාන සද්ද නවක රූප. චිත්ත සමුත්ථාන වචී විඤ්ඤාති දසක රූප. චිත්ත සමුත්ථාන කාය විඤ්ඤාති රූප. ඔය ඔක්කොම එකක් ගානේ වෙනව බලන්න තියෙනවා. ඊළාට උතු සමුත්ථාන රූප කලාප 4 බලනවා. ආහාර සමුත්ථාන රූප කලාප 4 බලනවා. ඒවා යර බෙදි යන හැටිත් බලනවා. දැන් උතු සමුත්ථාන රූප කලාපයක් ගත්තාම ඒකේ තියෙන තේජෝ ධාතුවෙන් තව රූප පරම්පරාව උපදින 4ක්. ආහාරජ රූප ඊටත් වඩා උපදිනවා. ආහාරජ රූප කලාපෙන් රූප කලාපයක් උපදෙවුවාම ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප උපදිනවා. ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප උපදිනවා. පේලි අතුපතර යනවා. එහෙම තමයි ශරීර වර්ධනය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රූප කලාප ශරීරයේ සියල්ල දැක ගැනීම රූප පරිග්‍රහණයයි. ඊළඟට ශරීර අභ්‍යන්තරයේ නාම ධර්ම ටික බලනවා. නාම ධර්ම තියෙන ඔක්කොම චිත්තචෛතසික ධර්ම ලෞකික වශයෙන් එනකොට 81ක්. ඒ 81න් යෝගාවචරයට බලන්න නොලැබෙන සිත් කීපයක් තියෙනවා. ඒ මොනවද? රහතන් වහන්සේලාට ලැබෙන මේ මහා ක්‍රියාසිත 4 මහා ක්‍රියාසිත 4යි හසිතෝත්පාදයයි 9යි මහග්ගත ක්‍රියාසිත 9යි 18. ඔය ක්‍රියාසිත පුතුජිනුවට ලැබෙන්නේ නැහැ. ඒක නික්ලේශී රහතන් වහන්සේලා ලැබෙන්නේ ඒක අහුලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අනුමාන වශයෙන් ඉතින් විදර්ශනා කරන්න පුළුවන් අනිච්ච ලක්ෂණය. ඊළඟට අරූප දැන් මනුෂ්‍ය ලෝක උපන් කෙනෙකුට මහග්ගත විපාක සිත් 9 අල්ලගන්න වෙන්නේ නැහැ. ඒකත් අනුමාන වශයෙන් විපස්සනා කරනවා මිසක් තමන්ගේ సంతානෙ පහළ වුණා කියලා විනාශනා කරන්න ලැබෙන්නේ නැහැ. මහාගත විපාක කියන්නේ රූපාවචර විපාක සිත් 5යි අරූපාවචර විපාක සිත් 4යි. ඒතර ලෝකෝත්තර සිත් කොහොමද විපස්සනාට ගන්නේ නැහැ. දැන් එතකොට අර මේ 81ක් හෝ ලෞකික සිත් අතුරින් මේ 18යි අර 9යි 27ක් අඩු කරලා ගන්න ඕනේ. 18යි 9යි 27ක් අඩු වුණාම කීයද? 81න් 61යි තව 7ක් අඩු වුණාම 54යි නේ. 54යි නේ. 54යි නේ. ඒ 54 තමයි දැන් පෘථුජ්ජන කෙනෙකුට සිත් වශයෙන් අහුලන්න වෙන්නේ විපස්සනා කිරීමේදී. හැබැයි මේ ඡායසික 52 තියෙනවා. දැන් සිත එකක් වශයෙන් ගත්තට සිතේ ක්‍රියාකාරීත්වය අනුව නම් ගොඩක් භාවිතා කරන්න වෙනවා. පටිසන්ධි සිත, භවංග සිත, චුති සිත කියලා තුනක් තියෙනවා. එතකොට පංචාද්වාරික සිත් අතරෙහි පංචාද්වාර වාජන සිත, චක්කු විඥාන සිත, සම්පටිච්ඡන සිත, සංකීර්ණ සිත, වෝත්තපන සිත, කාමාචර ජවන් සිත. කාමාචර ජවන් තියෙන ඔක්කොම මේ කුසල ජවන්, කුසල ජවන් ඒවා. ඊළඟට සෝතද්්වාරික වශයෙන් නම් සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන ඕවා ඒ සිතේ අවස්ථා භේද. එතකොට මනෝද්වාරික ජවන් සිත් වලදී මනෝද්වාරා වාජිනහා ජවන් සිත්. ඊළඟට හදාරම්මන සිත්. මෙන්න මේ සිතේ අවස්ථානුකූලව ඒ සිත් කොටස් වෙන් කරගන්න තියෙනවා. ඒවා වෙන කරගන්න ලේසි ක්‍රමය තමයි අර සිත ආවර්ජනා කිරීමේදී වීති සිත් අනුව බැලීම. නැත්තම් වෙන බැලුවාට අහු වෙන්නේ නැහැ. දැන් සිත කියන්නේ කාර්මුණු දැන ගැනීම. ඊළඟට ඡායසික ධර්ම 52 කියන්නේ දැන් සිතේ අවස්ථා ભેද කියනනම් පටිසන්ධි කියන්නේ එහා භවයෙන් චුත වී මෙහා භවයේ මුලින්ම හට ගන්න විපාක සිත. ඒක පටිසන්ධි විපාක සිත. භවංග කියන්නේ පටිසන්ධි විපාක සිත හා සමාන භව විපාක සිත. චුති කියන්නේ ඒකමයි. පංචද්වාර වර්ජන සිත කියන්නේ යම්කිසි රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් දොරටුවකට හමු වුණා නම් භවංගයෙන් සැලී, භවංගයෙන් සිඳී
කොයි දොරටුවටද මේක ලැබුණේ කියලා සොයාබැලීම සාබාධන සිත තමයි පංචඅද්වාර වර්ජන සිත. ඒක ක්‍රියාසිත. රූපයක් නම් රූපාරමුණ මේ දකින චක්කු විඥාන සිතේ තෙන්දී. සද්දයක් නම් සද්ද විඥාන සිත. ගන්ධයක් නම් ගන්ධ ගහන විඥාන සිත. රසයක් නම් જીවහා විඥාන සිත. ශරීරයෙන් දැනෙන ස්පර්ශයක් නම් කා විඥාන සිත. ඔය විදිහට අර පංචඅද්වාර වර්ජන සිතෙන් තීරණය විමසන මේ වර්ණේ වැනි දෙයක් ඒ දොරටුවට සම්මුඛ වෙනවා. ඊළඟ සම්පටිච්ඡන කියන්නේ දොරටුවෙන් ගත් අරමුණ පිළිගන්න ආකාරයෙන් තියෙන විපාක සිත. සම්තීරණ කියන්නේ ඒ පිළිගන්න ආකාරයෙන් ගත් අරමුණ නැවත තීරණ කරන්න වගේ හිතක්. ඒවත් විපාක සිත. වොත්තපන කියන්නේ මේ විවස්ථාපනය කියන්නේ බෙදෙන තැන. බෙදෙන තැන කුසල පැත්තටද අකුසල පැත්තටද බෙදෙන තැන. වොත්තපනේ ක්‍රියාසිත. ජවන්සිත කියලා කියන්නේ තමන් ගන්න අරමුණු කෙරෙහි විශේෂයෙන්ම දැඩි ලෙස අරමුණු ගන්නා සිත් හතක් තමයි ජවන්සිත කියලා කියන්නේ. ඒ වේගවත්කම නිසා තමයි ජවන කියලා කියන්නේ ඒකට. කදාරම්මන කියන්නේ ජවන්සිතෙන් ගත් අරමුණ නැවත භවංගයට වැටෙන ඉස්සර ගන්නා වූ විපාක සිත් දෙකක් කදාරම්මන කියන්නේ. ඒතර මනෝද්වාර වර්ජන කියන්නේ මනසටම මනෝද්වාරයටම අරමුණක් ජවන්සිත බවට හසුරු පමුණවන්න භවංගයටයි ජයන්ට අතර පහළ වෙන ආවර්ජන සිත තමයි මනෝද්වාර වර්ජන සිතේ ක්‍රියාසිත. ඕම සිතේ අවස්ථා ටික එකම වෙන් කර ගන්නවා. ඊළඟට රූපාරූප ධ්‍යාන සිත් එක වෙන් කර ගන්නවා. රූපාචර ධ්‍යාන, පළවෙනි ධ්‍යාන, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, නැත්නම් කෙනෙකුට පස්වෙනි ධ්‍යාන. ඊළඟට අරූප සමාපatti 4. ඒවා ඔක්කොම එකිනෙකට වෙන් කරගෙන දැනගෙන තියා ගන්නවා. ඊළඟට ඡයසික වශයෙන් පස්ස කියන්නේ අරමුණ ස්පර්ශ කරන ඡයසිකයක්. වේදනා කියන්නේ අරමුණ රස විඳ ගන්නා ඡයසිකයක්. සංඥා කියන්නේ අරමුණ හැඳින ගන්නා ඡයසිකයක්. චේතනා කියන්නේ අරමුණේ චිත්තචෛතසිකයන් හසුරුවන ඡයසිකයක්. එතකොට ඒකාග්‍රතාව කියන්නේ ඒ අරමුණේ සිත යොමු කරන සිතක්. ජීවිතින්ද්‍රිය කියන්නේ ඒ අරමුණේ හැතිරෙන සිත් පවත්වාගෙන පාලනය කරන ඡයසිකයක්. මානසිකාර කියන්නේ අරමුණට සිත යොමු කරන ඡයසිකයක්. විචාරකය කියන්නේ අරමුණට නංවන ඡයසිකේ. විචාර කියන්නේ අරමුණේ හසුරුවන ඡයසිකේ. අදිමුක්ඛය කියන්නේ අරමුණ ස්ථිරව පිහිටන ඡයසිකයක්. වීර්ය කියන්නේ උත්සාහවත් කරන ස්වභාවය ඇති ඡයසිකේ. ප්‍රීතිය කියන්නේ අරමුණේ පිනවන ඡයසිකේ. ඡන්දය කියන්නේ ඒ අරමුණු කිරීමේ ඕනෑකම දක්වන ඡයසිකයක්. ඔය 13යි. අකුසල පැත්තේ මෝහය කියන්නේ ඇත්ත සැටියෙන් නොදක වහන ඡයසිකයක්. අහිරික කියන්නේ ලැජ්ජාව නැති බව. අනුත්ථප්ප කියන්නේ බය නැති බව. පාපයට බය නැති බව. උද්දච්ච කියන්නේ විසිරෙන ස්වභාවය, සැලෙන ස්වභාවය. ඊළඟ ලෝභය කියන්නේ ඇලෙන ස්වභාවය. ditthිය කියන්නේ අරමුණේ වැරදි ලෙස ගන්නා ස්වභාවය. මාන්නය කියන්නේ අරමුණු මැන ගන්නා ස්වභාවය. ඊළඟට ද්වේෂය කියන්නේ අරමුණේක ගැටෙන ස්වභාවය. ඉස්සා කියන්නේ අරමුණු නුරුස්සන ස්වභාවය. මච්චරය කියන්නේ අරමුණු සංගවන ස්වභාවය. කුක්කුච්ච කියන්නේ පසුතැවෙන ස්වභාවය. කියන කියන්නේ ඡයසිකයන්ගේ චිතේ මැලිකම. මිද්ද කියන්නේ ඡයසිකයන්ගේ මැලිකම. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අටතන ස්ථිර පිළිගන්න බැරිකම විචිකිච්ඡා. ඔය අකුසල 14. ඊළඟට සෝබන සිත් අතුරේ සෝබන සිත් දෙන්න තියෙනවනේ 25ක්. එයින් පළවෙනික සද්ධාව. කුසල් අරමුණේ සිත පහදවන ස්වභාවය. සතිය කුසල් අරමුණු එළඹ සිටින බව. හිරි පාපයට ලැජ්ජා බව. ඔත්තප්ප පාපයට භය බව. අලෝභ අරමුණේ නොඇලෙන ස්වභාවය. අදෝස අරමුණේක ගැටෙන්නේ නැති ස්වභාවය. මෛත්‍රිය. සතර මධ්‍යස්ථතා ඒ අරමුණු කෙරෙහි චිත්තචෛතසිකයන් සමව පිහිටුවා ගන්න බව. කාය ලහුතා චිත්ත ලහුතා චෛතසිකයන්ගේ සහැල්ලු බව, සිතේ සහැල්ලු බව. කාය මුදුතා චිත්ත මුදුතා චෛතසිකයන්ගේ මොලොක් බව, සිතේ මොලොක් බව. ඒ වගේම කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කාය චෛතසිකයන්ගේ සංසිඳීම, සිතේ සංසිඳීම. ඊළඟට කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා
චෛතසිකයන්ගේ නැමෙන සුළු බව, සිතේ නැමෙන සුළු බව. කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, චෛතසිකයන්ගේ දක්ෂතාව, සිතේ දක්ෂතාව. කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා, චෛතසිකයන්ගේ ඍජු බව, අවංක බව, එවැගේම සිතේ අවංක බව. ඊළඟට පඤ්ඤේන්ද්‍රිය. පඤ්ඤා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දක්න ආලෝකයක්. කරුණා මුදිතා, දුකටපත් වූවන් ගැන හිත ලය උණු වෙන ස්වභාවය. දුකින් මුදවා ගැනීමේ ආකාරයෙන් පහළන චෛතසිකය. මුදිතා, අනුන්ගේ සම්පත් ගැන සතුට වෙන බව. ඊළඟට සම්මා වාචා, අකුසල් සතරෙන් වළකින බව. සම්මා කම්මන්ත, කායික අකුසල් තුنين වළකින බව. සම්මා ආජීව, වැරදි ජීවිකාවෙන් වළකින බව. එතකොට මේ එතන සියලු 25යි, අතන 14, අතන 13 සියල්ල 52යි. මෙන්න මේ කියන චිත්තචෛතසික ධර්මයන් තමයි විපස්සනාට ගනු ලැබෙන්නේ. එතකොට දැන් විපස්සනාවට බැසගත් යෝගාවචරයා සමාධි ශක්තිය සම්පූර්ණ කරගෙන සමාධි ආලෝකය තමන් පැත්තකින් ඉඳලා ටෝච් එකක් ගහන්න වගේ ශරීරයට ආලෝකය විහිදුවනවා. බොහෝසෙන් කරන්නේ පිටපැත්ත ඉඳලා බලන හැටියට, කැලේක ඉඳලා. බලනකොට මේ ශරීරයේ ඉස්සෙල්ලා අතපා අඳ ඇස ඉස කඳ පේනවා. ඊට පස්සේ ශරීරේ නොපෙනී ගිහිල්ලා නිකන් සුදක් වාගේ දකින්න ලැබෙවි. ඒ සුදක් වාගේ දකින්න ලැබෙන්නේ මුළු ශරීරයේම තියෙන කාය ප්‍රසාදේ මුල් කොට ඇති තත්ත්වයක්. ඊට පස්සේ නිකන් මේ ඊටාම සියුම් මధుර දැල් කොටු වාගේ මේ ශරීරයේ ආකාශ ධාතුන් වෙන් වෙච්ච රූප කලාප ගොඩවල් දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ ආලෝකයේ තාත් පැහැදිලි කරලා බැලුවාම ඒ කොටු වාගේ තියෙන සියුම් කලාප ඇතුලේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ හතර දකින්න පුළුවන් ලක්ෂණ වශයෙන්. ඊට පස්සේ අර සුද්ධාෂ්ටක අටම දකින්න පුළුවන්. ඊට පස්සේ ඕන කෙමින් හදේ වස්තු රූපේ තෝරාගෙන ඒකට විහිදුවල තමයි ඒ රූප ටික බලන්නේ. ඊළඟට චක්කු වස්තුවට බලනවා. සෝත වස්තුවට, ගාහන වස්තුවට, ජීවා වස්තුවට, කාය වස්තුවට අර ආලෝකයේ විහිදුවා ඒ රූප කලාපයෙන් කරගෙන බලනවා. ඊට පස්සේ ජඨරාග්නියට ආලෝකෙ විහිදුවලා එතන රූප කලාව බලනවා. ඊට පස්සේ හදේ වස්තු රූපේම තියෙනවානේ චිත්තජ සුද්ධාෂ්ටකේ, උතුජ සුද්ධාෂ්ටකේ, ආහාරජ සුද්ධාෂ්ටකේ ඔක්කොම බලන්න වෙන්නේ සුද්ධාෂ්ටකේ. චිත්ත සමුත්ථාන සුද්ධාෂ්ටකේ ඉස්සෙල්ලා බලනවා. ඊළඟ උතු සමුත්ථාන සුද්ධාෂ්ටක බලනවා. ඔහොම එක එක ඒ සමුත්ථාන අනුව රූප කලාපයෙන් කරගෙන බලනවා. ඒකකින් යෝගාවචරයාට බොහොම ලොකු විනෝදාත්මක දෙයක් වෙනවා. බොහොම පැහැදිලිව දකින්න පුළුවන් නිසා. කිසි මහන්සියක් නැහැ. අර දැන් වෛද්‍යවරු අර ඉන්ඩොස්කෝපියේ ඇතුළට ආලෝකය දාලා බලන්නේ. ඒ වාගේ තමයි ඊට වඩා බොහෝම 1000 ගුණයෙන් පැහැදිලිව දකින්න පුළුවන්. අර දකින්නේ විද්‍යුත් උපකරණයකින්, මේ දකින්නේ ආධ්‍යාත්මික විද්‍යාවකින්, කියන්නේ ප්‍රඥා ආලෝකයකින්. මේක බොහොම නිවැරදි. අරක සමානට වර්ධින්නත් පුළුවන්. ඒක මේ ද්‍රව්‍යාත්මක නිසා. එතකොට මේ විදිහට රූප කලාප සියල්ල දැකලයි ඊට පස්සේ ආනපානෙන් පළවෙනි ධ්‍යානෙ සම්මාදිනවා. ඒක ඇතුලේ චිත්තචෛතසික ඔක්කොම විපස්සනා කරනවා, දකින්නවා. දෙවෙනි ධ්‍යාන සමාධිය ඒකෙන් නැකලා ඒක චිත්තචෛතසික විපස්සනා කරනවා. තුන්වෙනි ධ්‍යාන සමාධිය ඒකෙන් නැකලා ඒක චිත්තචෛතසික විපස්සනා. ඔහොම ආනපාන සතියෙන් ධ්‍යාන 4. ඊළඟට ශරීර කොට්ටාස ධ්‍යාන 32. ඊළඟට මෛත්‍රී ධ්‍යාන 528. ඊළඟට මේ අසුබ කියන්නේ අවිඥානික දස අසුබ ධ්‍යාන ඒවා. ඊළඟට බුද්ධානුස්සතිය ලබාගත් උපචාර සමාධි, ඊළඟට මරණානුස්සතිය ලබාගත් උපචාර සමාධි සිත් ඔක්කොම වෙනම බලමින් විපස්සනා කරනවා, කියන්නේ වෙන් කර ගන්නවා. ඊළඟට කසින භාවනා තුළින් නීල කසිනේ සමයදලා ඒක එකක් ගන්න තියෙන චිත්තචෛතසික භාවන. ඔහොම කසින 10න්ම එක එක කසිනයකින් ලැබෙන එක එක ධ්‍යානයක් පාසා සමයදී චිත්තචෛතසික බලනවා. ඕජීතස්ස සමාපත්තියලෝ බලනවා. ඊට පස්සේ තමයි තමන්ගේ ජීවිතයේදී මේ ජීවිතේ යම්කිසි හිතින් කරපු කුසල් තියලා වෙන්නේ. දැන් අපි හිතමු ධ්‍යානෙට සමාදින්න ඉස්සර උපචාර කුසල් සිදු වුණා. උපචාර කුසල් මනෝද්වාරිකනේ ඒවා බලනවා. ඒවා චිත්තචෛතසික බලනවා. ඔක්කොම බලනවා. ඊට පස්සේ තවත් තමන් භාවනා කරපු දේවල්
එහෙම නැත්නම් හිතින් හිතපු යම් කුසල කර්ම තියෙනවා. ඒ ඔක්කොම මනෝද්වාරික වශයෙන් පැවතිච්ච හැටි බලනවා. ඊට පස්සේ පංචද්වාරික වශයෙන් කුසල් සිත් පහළ වෙච්ච හැටි චක්ෂුද්වාරික කුසල් සිත් තමන් ජීවිතේ පහළ කරගත් අවස්ථා මතක තියෙන යම නිහි කරනවා. එහෙන් දැකලා කුසල් කරපු හැටි. කනින් ශබ්ද අහලා කුසල් කරපු හැටි. ගන්ධ සුවඳ ආග්‍රහණයෙන් කුසල් කරපු හැටි. රස විඳින්මින් කුසල් කරපු හැටි. ශරීර ස්පර්ශය නිසා කුසල් කරපු හැටි. ඔක්කොම දොරටු වාසයෙන් පංචද්වාරික කුසල චිත්ත වීති එකක් ගන්න බලනවා. ඒ කුසල චිත්ත වීති බාලකොට අර වාගේ පංචද්වාර වාගේ සිතේ බලනවා, චක්කු විඥාන සිතේ බලනවා, සම්පටිච්ඡන සිතේ බලනවා, සංකීර්ණ සිතේ, උත්පන සිතේ, ජවන් සිතේ ඔක්කොම බලනවා. ඊළඟට සිතින් සිදුවෙච්ච අකුසල ධර්ම බලනවා. අකුසල විතරක අනුව. ඊළඟට සිතින් සිදුවෙච්ච ඒ අකුසල විතරක ඔක්කොම බලලා පංචද්වාරික වශයෙන් සිදුවෙච්ච අකුසල තියෙනවා. ඒවත් ආවර්ජනා කරනවා. ඔහොම ජීවිතේ පුරා සිදුවෙච්ච කුසල අකුසල කර්ම නැවත ආවර්ජනා කරමින් ඒවා චිත්තචෛතසික ධර්ම ඔක්කොම දැක ගන්නවා. මේ ආධ්‍යාත්මික චිත්තචෛතසික කොහොම දැක ගැනීමෙන් ඒකට ආධ්‍යාත්මික නාම රූප දැක්කම ඊට පස්සේ බාහිර වස්තු වෙත හිත යොමු කරලා බාහිර රූප කලාප බලනවා. අනිත් සත්‍යයන්ගේ චිත්තචෛතසික බලනවා. මේ අනිත් සත්‍යයන්ග බලනකොට එක එකනාගේ වෙනම බලලා ඉවර කරන්න බැරි නිසා පොදුවේ බලන්නේ සම්පූර්ණණය කරලා. ඊට පස්සේ තමයි ඔය නාම රූප පරිච්ඡේදය සම්පූර්ණ කරලා ඊට පස්සේ ප්‍රතිපරිග්‍රහයට හැරෙනවා. ප්‍රතිපරිග්‍රහය කියලා කියන්නේ මේ නාම රූප කවද්ද හටගත්තේ කොහොමද හටගත්තේ? ඉතින් ප්‍රතිසන්දිය දක්වා බලලාගෙන ගිහිල්ලා පූර්ව ජාතයේ චුතිය බැලුවාම චුතියට මුලින් ඇතිවෙච්ච මරණාසන ජවම් විත්‍යාහු වෙනවා. මරණාසන ජවම් විත්‍යයට ප්‍රතිවෙච්ච අර අපි නිතර කියන අවිජ්ජා තණ්හා උපාදාන චේතනා කර්ම කියන මේ හේතු පහ අහු වෙනවා. එතකොට හේතු පහ අනුව සිදුවෙච්ච කුසල කර්මයෙන් මේ ප්‍රතිසන්දිගත ඇති පෙනී යනවා. ඔන්න හේතුඵල සම්බන්ධතාව ඇති කරගත්තා. එතකොට අතීතයේ අවිජ්ජා නිසා වර්තමාන ප්‍රතිසන්දිය, අතීතයේ තණ්හා නිසා වර්තමාන ප්‍රතිසන්දිය, අතීතයේ උපාදාන නිසා වර්තමාන ප්‍රතිසන්දිය, අතීතයේ කර්ම චේතනා නිසා වර්තමාන ප්‍රතිසන්දිය, අතීතයේ කර්ම භවය නිසා වර්තමාන ප්‍රතිසන්දිය ඔක්කොම චිත්තචෛතසික සම්පූර්ණණය කරලා බලනවා. ඊට පස්සේ වර්තමාන ප්‍රතිසන්දී චිත්තචෛතසික ධර්ම ස්කන්ධ වශයෙන් බලන්නේ. රූපස්කන්ධේ, වේදනා, සංඥා, සංඛාර, විඥානස්කන්ධ ස්කන්ධ වශයෙන් බලලා ඊට පස්සේ මේ පංචස්කන්ධය මේ නිසා ඉතින් මේ රූපස්කන්ධේ විඥාණයට ප්‍රතිවිච්ඡේද බලනවා. විඥාණයෙන් නාම රූපයට ප්‍රතිවිච්ඡේද බලන ස්කන්ධ වශයෙන් බලාගෙන යනවා. ඊට පස්සේ බලනවා චිත්තචෛතසිකයන්ගේ හේතුඵල සම්බන්ධතාව. බොහොම මේ තීක්ෂණ වාගේ පැහැදිලි මාර්ගයක්. කොහොම හේතුඵල සම්බන්ධතාව සියල්ලෙන් සියල්ල සොයාගත්තන් පස්සේ මේ නාම රූපයන්ගේ තවත් ත්‍රිලක්ෂණයට හරවන්නේ නැහැ. ඊට ඉස්සර තියෙනවා තව වැදගත් කාර්යයක්. ඉතින් රූප කලාප රූප 28ම අරගෙන එක එක රූපයක තියෙන ලක්ෂණ කියලා ස්වභාවයක්. ඒක බලනවා. රසය කියලා ක්‍රියාකාරීත්වය බලනවා. ඊළඟට පච්චුපට්ඨාන කියලා එක හිතට අරමුණින් හැටි බලනවා. පදස්ථාන කියන්නේ ඒකට ආසන්න හේතුව බලනවා. ඔය දෙයට එකක් ගානේ මේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදස්ථාන වන රූප 28 බලනවා. ඡායසික 52 බලනවා. සිත් වේලිය බලනවා. පටිසන්ධි සිතේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදස්ථාන භවංග සිතේ සුති සිතේ ආවර්ජන සිතේ විවිධ සිත්වල එකක් ගන්න ලක්ෂණ රස පච්චුපට්ඨාන පදස්ථාන බලන්න ඕනේ. දැන් ඒ ටික කලෙන් පස්සේ ඒ යෝගාවචරයට බලන් දෙයක් ආ ඉතුරු නැහැ. ඔක්කොම නාම රූප සියල්ල අල්ලාගත්තා. ඔකට කියනවා සංඛාර විචිනනය කියලා. සංස්කාර ධර්මයන් සොයා ගැනීම. ඒකට උපමාවකුත් කියනවානේ. අර ගෙදරකට නාගයෙක් ඇතුල් වුණා. ඇතුල් නම් පස්සේ හරි බයක් ඇතිලා ඔක්කොම ගෙයින් පිට වෙලා. ඉතින් දැන් එයා හොයනවා එළියට දාන්න. හොයනකොට ඉතින් තැන් වල හැංගිලා ඉඳලා එක තැනක් දැක මෙන්න අහුණා. දැන් ඉතින් සකක් නැහැ. අය තැන් වල ඉන්නවා කියලා බයක් නැහැ. ඉන්න තැන දැක්කා. ඊට පස්සේ අල්ලගෙන එළියට දාන්න හැටි තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඥානවන්තයෙකුට තියෙනවා සර්පයන් අල්ලන අජපත දණ්ඩ කියලා අග දෙබල මේ බලයක් තියෙන දිග ඊයක්. එක බෙල්ලට තියලා සද කරලා මන්දක් දාගෙන බෙල්ලට. ඉතින් අදගෙන යනවා. සර්පයාට දුවන්න බෑනේ කකුල් නැහැ. ඉතින් ගිහිල්ලා ඈතට ගිහින් දානවා.
සර්පයාට හානි කරන්නේ. ඉතින් මිදුණන් පස්සේ ඉතින් බයක් නෑ යාගෙන මිදුණා. ඒ වගේ තමයි උපමාව දක්වන්නේ විපස්සනා භාවනාවේ. දැන් එතකොට මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික බාහිර නාම රූප සියල්ල දැක්කන් පස්සේ ඔන්න දැන් ඉතින් ලක්ෂණ පච්චුපට්ඨාන පදට්ඨාන ඔක්කොම දැක්කන් පස්සේ හරවන්නේ ත්‍රිලක්ෂණ විපස්සනාව. දැන් තමයි සම්මස්න ඥානෙ. එතනින් එහාට ඔයට මුලින් තියෙන්නේ ඔක්කොම මේ ඥාන වශයෙන් නාම රූප පරිච්ඡේද ඥාන. නාම රූප වෙන් කර ගැනීමේ ඥාන. බොහොම තීක්ෂණ දෙයක්. ඊට පස්සේ ඉතින් චත්තාලීසාකාර මහා විපස්සනාවට අනුව එක එක රූපයක් එක එක නාමයක් හරවන 40 ආකාරයෙන් ත්‍රිලක්ෂණයට. ඒ කියන්නේ එක එක රූපයන් පඨවි ධාතුව අනිච්චතෝ අනිච්චා පලෝකතෝ අනිච්චා චලතෝ අනිච්චා පබංගතෝ අනිච්චා අද්වතෝ අනිච්චා ඕම තේනවා විපරිණාම ධම්මතෝ අනිච්චා ආසාරකතෝ අනිච්චා විභවතෝ අනිච්චා මරණ ධම්මතෝ අනිච්චා. ඒ වාගේ අනිච්ච ලක්ෂණ 10 අහුල වෙනවා. දුක්ඛ ලක්ෂණ 25ට අනුව එකක් පාසා හරවනවා. අනත්ත් ලක්ෂණ 5ක් බැගින් එකක් ගානේ හරවනවා. ඉතින් යෝගාවචරයයකට මහා ක්‍රීඩාවක් වගේ. ඒ ඔක්කොම දැන් Taman දන්නවා. ඔක්කොම දැන් අහුලාගෙන තියෙනවා. අර අතරගත දෙයක් ගණන් කර කර තියනවා වගේ එකක් ගානේ ත්‍රිලක්ෂණයට හරවනවා. ආයෙත් ඉතුරුවක් නැහැ. අය දැක්කේ නැහැ කියන්නේ. ඒ සියල්ලම දැක ගැනීමෙන් යෝගාවචරය අන්තිමේදී මහත්ම ප්‍රීතියකටපත් වෙලා මුළු ජීවිත කවදාකවත් නොලබපු විපස්සනා ආලෝක පහළ වෙනවා. ඒක තමයි අර උද්‍යාව්‍ය ඥාන වෙලා ලැබෙන ආලෝකය. ආලෝකෝ පීති පස්සද්දී අදිමුක්ඛෝච පංගහෝ සුඛඥානමුපට්ඨාන උපේක්ඛාච නිසංතච කියලා තියෙනනේ කරුණු 10ක්. ওই 10න් ඔක්කොම හරි කීපයක් හරි පහළ වෙනවා. එතෙන්දී යෝගාවචරය මුලා නොවි ඒ එනේන ආලෝක ප්‍රීති ඔක්කොම හරවනවා ත්‍රිලක්ෂණයට. ආ ඉතුරුවක් කරන්නේ. ඒක ධ්‍යානයක්, ඒක මාර්ගයක් ඵලයක් කියලා රැවටෙන්නේ. ඒක තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියටපත් වෙන්නේ. උද්‍යාව්‍ය ඥාන වෙලා. ඒ උද්‍යාව්‍ය කියන එකත් අර සමඵලස් ආකාරයකට බලන්න තියෙනවා. උදේ 25යි, වය 25යි. උදේ කියන්නේ ඇතිවීම ක්‍රම 25යි, වය 25යි ස්කන්ධ වශයෙන්. ඊට පස්සේ රූප සත්‍යක අරූප සත්‍යක කියලා තියෙනවා. මේ භංගානුපස්සනාවදී කරන විපස්සනා. ඒක බොහෝම තීක්ෂණයි. බොහොම සියුම් රූප සත්‍යක. ඒ ක්‍රමයෙන් රූප කොටස් ඔක්කොම අතුරක් නැතුව විපස්සනා කරනවා. නාම කොටස් ඔක්කොම විපස්සනා කරනවා. ඊට පස්සේ ඉතින් ඒ අතරතුරෙන් ඒ භංගානුපස්සනා ඥානෙ විශේෂේ සම්පූර්ණ නම් පස්සේ අයි කිසි පමාවක් නැහැ භාවිතුපට්ඨාන ආදීනව නිබ්බිදා මුංචිතුකාමික පරිසංකානුපස්සන සංකාරුපේක්ඛා අවස්ථා ඔක්කොම සම්පූර්ණ වෙනවා. ඒ සංකාරුපේක්ඛා ඥානියට ආවම යෝගාවචරය දැන් සියල්ලම නාම රූප දැක්කා, ඒ අනිච්ච දුක්ඛ අනාත්ම දැක්කා, ඉතුරුවක් නැති විපස්සනා කළ අවසానයි. දැන් තියෙන්නේ එගොඩ මෙගොඩ පේන තත්ත්වයට හිත පැමිණි බවයි. ඉතින් උපේක්ඛා කියන්නේ ඒකයි. දැන් අර සොයලා දැකලා ඒකේ අවබෝධය ඇති කරගත්තා. ඊට පස්සේ දැන් මේ සංස්කාරය මෙනෙහි කරන්න දෙයක් නැති එක පාටම සමාධිමත් වෙනවා. ඒක අර ධානයෙන් ලැබෙන සමාධියට පුදුම ශාන්ත සමාධියක් වෙනවා. බොහොම ශාන්ත, බොහොම ප්‍රණීත. ඉතින් යෝගාවචරය හරියට අර කඳු මුදුනකට ගිහිල්ලා නැවතුණා වාගේ. දැන් කඳ නගිරට මහන්සිය යනවා. මුදුනට ගියාන් පස්සේ හැටි නිමිනන් පස්සේ හරිම ශාන්ත බවක් දැනෙනවා වගේ තමයි ඔය සත්‍යයටම සංකාරුපේක්ඛා කියන සත්‍යයට ආවම. ඉතින් අතෙන් කෙනෙක් කොතෙන්ද ආවිලා හිතනවා දැන් මාර්ගඵල හරි කියලා. ඔයක රැවටෙන තැන. නමුත් ඉතින් නියම ඥානවන්ත යෝගාවචරය රැවටෙන්නේ අවස්ථානුකූලව තේරුම්ගෙන දැන් මේ සංකාරුපේක්ඛා මට්ටමට ආවන් පස්සේ යෝගාවචරය තියෙන ඉතින් නිතර ඒක ක්‍රමානුකූලව තා ප්‍රගුණ කරගන්න එකයි. ප්‍රගුණ කරගෙන යනකොට තමයි යන් දාසක ඍතු සත්‍රාය, භෝජන සත්‍රාය, ඒ වගේම සමාත ධර්ම ශ්‍රවණ සත්‍රාය, පුද්ගල සත්‍රාය වැනි කායට හිතට සංසිඳීමක් ඇති වෙන හැටි පැවැත්මකුත්, ඒ වගේම ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග කියන මේ ධර්ම ශක්තිය බලගත් බවටපත් වූ අවස්ථාවකදී තමන්ගේ හේතු සම්පත් පිළි තිබුණා නම් අන්න ඒ සංඛාරුපේක්ඛා ඥානයෙන් නැගිටලා සත්‍යානුලෝමික ඥානේ නමින් මාර්ග චිත්ත වීතිය පහළ වෙනවා. මාර්ග චිත්ත වීතියෙන් පටිකර්ම ඉස්සෙල්ලා මනෝද්වාරා වාජන සිතෙන් සංස්කාරයක් අරමුණු කරනවා. විපස්සනා නෙමෙයි.
ඊළාට පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනකින් සංස්කාරයන් අනිච්ච වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් ශනිකව විපස්සනා කරනවා. ඒකට කියනවා මේ දැන් අපි හිතමු අනිච්ච වශයෙන් නම් මෙනෙහි වුනේ අනිච්ච වශයෙන් ඒ තුනෙන් මෙනෙහි වුණා නම් ඒකට කියනවා අනිමිත්ත විමෝක්ෂ මුඛ කියලා. අනිමිත්ත විමෝක්ෂයට යන දොරටුව කියන එකයි අදහස. ඊළාට ගෝත්‍ර භූහිත පහළ වෙනවා. ඒකෙන් කරන්නේ විපස්සනා නෙමෙයි. මාර්ගයෙන් දකින්න තියෙන නිවන අරමුණු කිරීම මාත්‍රයයි. ඊට පස්සේ ඊළඟටම ඇති වෙනවා මාර්ග චිත්තය. මාර්ග චිත්තයෙන් කෙලීම නිර්වාණ ධාතුව අනිමිත්ත ලක්ෂණ වශයෙන් අරමුණු කරනවා. එතකොට දුක්ඛ ලක්ෂය පිරිසිදු අවබෝධ කළා වෙනවා. සමුදය සත්‍ය ප්‍රමාණිකට ප්‍රහාණය කළා වෙනවා. මාර්ග සත්‍ය වැඩුවා වෙනවා. ඊළඟට ඵල සිත් දෙකක් පහළ වෙනවා. මාර්ගසිත නිරුද්ධ වෙනකොට ඵල සිත් දෙකක් පහළ වෙනවා. ලබාගත් මාර්ගයෙන් අරමුණු කර නිවන් අරමුණු කරගෙනම. මාර්ගයෙන් ලත් නිවනම අරමුණු කරගෙන ඵල සිත් දෙක පහළ වෙනවා. අනිමිත්ත ලක්ෂණ නිවන. එතකොට පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනේ අනිත්‍ය ලක්ෂණය වැටහිච්ච නිසා අනිමිත්ත විමෝක්ෂ මුඛ. එයින් ලැබුණු මාර්ගයයි ඵලයයි නිවනයි තුනටම කියන අනිමිත්ත විමෝක්ෂ කියලා. අනිමිත්ත විමෝක්ෂ. යම් කිසි කෙනෙකුට අර පරිකාරම උපචාර අනුලෝම තුනේදී දුක්ඛ ලක්ෂණය වැටහුණා නම් ඒකට කියනවා අප්පනිහිත විමෝක්ෂ මුඛ. එතකොට එයින් ලැබෙන මාර්ගයයි ඵලයයි නිවනයි අප්පනිහිත විමෝක්ෂ කියලා හඳුන්වනවා. නිර්වාණය වැටෙන්නේ අප්පනිහිත ලක්ෂණය. යම් කෙනෙකුට මේ පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනට වැටහුනේ අනාත්ම ලක්ෂණය නම් ඒකට කියනවා ශුන්්‍යත විමෝක්ෂ මුඛ. මේ මාර්ගයයි ඵලයයි නිවනයි තුනට කියනවා ශුන්්‍යත විමෝක්ෂ. ඒකට නිවන් අරමුණු වෙන්නේ ශුන්්‍යත ලක්ෂණයෙන්. අනිත්‍ය ලක්ෂණයෙන් කෙනෙකුට වැටහෙන්නේ ඔහුගේ සිතේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අදිමාත්‍රයි වැඩිින් තියෙනවා. අප්පනිහිත වශයෙන් දුක්ඛ ලක්ෂණය වැටහෙන්නේ ඔහුගේ සිතේ සමාධි ඉන්ද්‍රිය වැඩිින් වැඩිලා තියෙනවා. ශුන්්‍යත විමෝක්ෂ මුඛ ඇති වෙන්නේ ඔහුගේ සිතේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිින් වැඩිලා තියෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය තුනේ භාවිතාව අනුවයි ওই අවස්ථා තුන සම්මුඛ වෙන්නේ. කාගේවත් නියමෙන්නේ නෙමෙයි. එතකොට මෙන්න මේ කියන විදිහට ඒ සෝතාපට්ටි මාර්ග චිත්ත වීති නිමුණාට පස්සේ හිත භවංගගත වෙලා ප්‍රත්‍යවේක්ෂා ඥාන වීති වර්ග පහක් පහළ වෙන්න තියෙනවා. පළමුවෙන්ම භවංගෙන් නැගිටලා ඇවිල්ලා තමා පහළ කරගත්ත මාර්ගය මේකයි කියලා අවබෝධ කරගන්න ඥාන වීතියක් පහළ වෙනවා. ඒකට කියනවා මාර්ග ප්‍රත්‍යවේක්ෂා වීතිය කියලා. ඒ වීතිය එකක් නෙමෙයි. ඒ වීතිය ගිහින් අය භාගකට අයමත් ඒ වීතිය අයමත් ඒ වීතිය කියලා මාර්ගය ආවර්ජනා කරන වීතිසිත පේලි ගොඩක් යනවා. ඊට පස්සේ ඵලය අරමුණු කරගෙන වීතිසිත පේලි යනවා. ඊළඟට තමාට අරමුණු නිර්වාණේ අසවල් ලක්ෂණ නිර්වාණේ අරමුණු වුණා කියලා නිර්වාණය ප්‍රත්‍යක්ෂා කරන ප්‍රත්‍යක්ෂා ඥාන වීති පේලි පහළ වෙනවා. ඉතින් නුවණ ගොඩාක් දියුණු කෙනෙකුට නම් මෙතෙක් කෙලෙස් නැති වුණා කියලා ප්‍රහීන වූ කෙලෙස් ආවර්ජනා කරන ඥාන වීති පේලි පහළ වෙනවා. ඒ වගේ මෙතෙක් තමයි කෙලෙස් ඉතුරුයි කියලා අවබෝධ කරගන්න ඥාන වීති පේලි පහළ වෙනවා. ඕම් ප්‍රත්‍යක්ෂා ඥාන වීති වර්ග පහක් පහළ වෙනකොට යෝගාචරය අමුතියෙන් කවුරු සහතික දෙන්න ඕනේ නැහැ. Taman දැනගන්නවා මේ අසවල් මාර්ගයට ඵලයටපත් උනේ කියලා. ඉතින් තවත් දුරට විපස්සනා කරගෙන යන්න පුළුවන් නම් ඉතිරි මාර්ගඵල සම්බන්ධවත් පාරමිතා වැඩිලා තිබුණා නම් අයමත් උද්‍යාවේ ඥාණයෙන් පටන් ගන්නවා. ත්‍රිලක්ෂණයෙන් පටන් ගන්නවා. ඒකට ගියාම ඉතින් අන්තිමේදී එතෙන්දී පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභෝ වෙනුවට පහන වෝදාන කියලා. ගෝත්‍රභෝ කියන්නේ ඊට පස්සේ. ගෝත්‍රභෝ කියන්නේ සෝවාන් මාර්ගයට මුලින් ලැබෙන සිතට පමණයි. සකදාගාමි අනාගාමි අරහත් මාර්ග ඥාන තුනට මුලින් ලැබෙන ගෝත්‍රභෝ වෙනුවට පහළ වෙන්නේ වෝදාන කියන සිත. වෝදාන. ඒ නමින් කියවෙන්නේ. මොකද ගෝත්‍රභෝ දැන් නැහැ. පුරුතුජන ගෝත්‍ර ඉක්මවා ගියපු නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි නාම රූප අරමුණු කරලා විපස්සනා වීති වර්ධනය කරලා මාර්ග ප්‍රාතිගමනයේ දක්වා යන්නේ. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවේ අම්බලන්ගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී
පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ